හොඳයි දුවේ පුතේ. හැමෝටම මතක ඇති 11 ශ්‍රේණිය ඉතිහාසය 3 වෙනි පාඩමේ පෙර වැඩසටහනෙන් අපි සාකච්ඡා කරපු කාරණා. මම හිතනවා පසුගිය වැඩසටහන් ටික ඔබ කීප වතාවක් මේ වන විට නරඹලා ඇති. එහෙම බලලා වරින් වර පාඩමේ මතකය අලුත් කරගන්න. ඒ වගේම පාඩමේ ඊළඟ කොටසට අපි යන දවසට ඒ කිව්වේ ඊළඟ කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාව වෙනකොට පෙර වැඩසටහන පිළිබඳ හොඳ මතකයක් අවබෝධයක් තියෙන්න ඕන. මං හැමතිස්සෙම දූලා පුතාලට කියලා තියෙනවා ඉතිහාසය කියන්නේ අඛණ්ඩව ඉදිරියට ගලාගෙන යන විෂයක්. මේක ගඟක් වගේ. මේක කතන්දරයක්. මැදින් කතාව අහන්න පටන් ගත්තාම මොකක් ගැන කරන කතන්දරයක්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා මුල ඉඳලා පිළිවෙලින් මතකයේ තියෙන්න ඕන අපි කතා කරගෙන ආපු දේවල්. පාඩම හොඳින් තේරුම් ගන්න නම් මුල් දැනුම අවශ්‍යයි. ඉතින් දුවේ පුතේ 11 ශ්‍රේණියේ 3 වෙනි පාඩම ශ්‍රී ලංකාවේ ආගමික පුනරුද ව්‍යාපාරය. මේ ආගමික පුනරුද ව්‍යාපාරය යටතේ මෙතෙක් අපි සාකච්ඡා කළේ බ්‍රිතාන්‍ය පාලන සමය තුල මිෂනාරි සංවිධාන ඇවිල්ලා යටත් විජිතවල තරඟකාරීව ක්‍රිස්තු ධර්මයේ පතුරවපු නිසා ඒ වගේම එම මිෂනාරි සංවිධාන වලට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු නිසා ඇතැම් යටත් විජිතවල පැවති ආගමික ජාතික සංස්කෘතිකාංග යටපත් වෙන්න පටන් ගත්තා. ඒ දේ ශ්‍රී ලංකාව තුලත් වුණා. මිෂනාරි සංවිධාන රැසක් ලංකාවට ඇවිල්ලා රාජ්‍ය අනුග්‍රහයෙන්ම ස්වකීය ආගමික කටයුතු පටන් ගත්තා. ඒ නිසා මෙරට පැවති බුදුදහම වටා ගොඩනැගිච්ච බෞද්ධ සංස්කෘතිය, බුදුදහම, ඒ වගේම හින්දු ආගම, හින්දු සංස්කෘතිය, ඉස්ලාම් ආගම, ඉස්ලාම් සංස්කෘතිය, ඒ වගේම තමන්ගේ රට ජාතිය ආගම භාෂාව වගේ දේවල් කෙරෙහි තියෙන හැඟීම මිනිස්සු තුලින් තුරන් වෙලා මේ බටහිර සංස්කෘතියට හැඩ ගැහුණු සමාජයක් බිහි වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ දේශබස රැස රැක ගන්න. තමන්ගේ රට ජාතිය ආගම, ඒ වගේම භාෂාව, සංස්කෘතිය රැක ගන්න. ගිහි පැවිදි නායකයෝ රැසක් පෙරට ආවා. අන්න ඒ නායකයන් විසින් කරන ලද මෙහෙවර තමයි අපි මේ පාඩමෙන් කතා කර හිටියේ. ඒ මෙහෙවර නිසා රට තුල විශාල ආගමික ප්‍රබෝධයක් ඇති වුණා. අපි ඒකට ජාතික ආගමික පුනර්ජීවනය කියලාත් කියනවා, බෞද්ධ ආගමික පුනර්ජීවනය කියලාත් කියනවා. බෞද්ධ ආගමික විතරක් නෙමෙයි, හින්දු ඉස්ලාම් ආගමික පුනර්ජීවයකුත් මේ කාලේ ඇති වුණා. ඉතින් දුවේ පුතේ අපි සාකච්ඡා කරමින් හිටියේ මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව. රට තුල ඇතිවෙච්ච ආගමික ප්‍රබෝධය පිළිබඳව. එහිදී අපි අවසාන වැඩසටහනින් ඔබ වෙත ඉදිරිපත් කළා ලංකාවේ ආරම්භ කරපු බෞද්ධ පාසල් කවුරු මුල් වෙලාද ආරම්භ කරේ? එහෙම බෞද්ධ පාසල් ආරම්භ කරන්න ප්‍රමාණවත් සංවිධානාත්මක ශක්තියක් අපිට සෑහෙන කාලයකට තිබ්බේ නැහැ. ඒ වගේම මේ සඳහා වූ ප්‍රමාණවත් වත්කමක් අරමුදලක් අපිට තිබ්බේ නැහැ. හැබැයි ඕල්කට් තුමාගේ පැමිණීමත් එක්ක ඒ සඳහා පසුබිම සකස් වුණා. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ඒ සඳහා අරමුදලක් පිහිටෙව්වා. බෞද්ධ පාසල් පිහිටුවීමේ අරමුදල කියලා. අන්න ඒ අරමුදල හරහා දිවයින පුරාම ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් රැසක් ආරම්භ කරන්න අවස්ථාව ලැබුණා. ඒ සඳහා දායක වෙච්ච අයත් අපි කිව්වා. ඕල්කට් තුමා බෞද්ධ පාසල් ආරම්භ කිරීම සඳහා අරමුදලක් පිහිටවනකොට ඒකට දායක වෙච්ච අය කවුද? මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ, හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ, රත්මලානේ ධම්මාලෝක හාමුදුරුවෝ, වස්කඩුවේ සුබූති හාමුදුරුවෝ, අනගාරික ධර්මපාලතුමා, දොන් කරෝලිස් හේවා විතාරණ මහත්මයා, ජෙරමියස් දියස් මහත්මයා, බටුවන්තුඩාව මහත්මයා වගේ ගිහි පැවිදි නායකයෝ රැසක් මේ සඳහා දායක වුණා. ඒ වගේම විදේශ ජාතිකයන් මේකට උදව් කරා. ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරා වගේම තවත් විදේශ ජාතිකයෝ, මියුසියස් මැතිනිය, බ්ලැවර්ඩ්ස්කි මැතිනිය වගේ අයත් මේ සඳහා උදව් කරා, ධන පරිත්‍යාග කරා. ඉතින් දූලා පුතාලා බලන්න මොනවද මේ කාලේ ආරම්භ කරපු ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසල්. මේවා බෞද්ධ පාසල්, හැබැයි මේවා ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසල්. මම කලින් වැඩසටහනෙත් සඳහන් කරා මිෂනාරි පාසල් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වුවේ. අපේ රටේ වැඩිහිටියෝ දෙමව්පියෝ තමන්ගේ දරුවෝ මේ පාසල් වලට යවුවේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න. ඒ නිසා බෞද්ධ පාසල් ආරම්භ කරත් ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසල් වුණොත් තමයි ඒවට මෙරට දරුවන් යොමු වෙන්නේ. වැඩිහිටියෝ දරුවෝ එවන්නේ. ඒ නිසා ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසල් තමයි මෙහිදී ආරම්භ කරන්න පුරෝගාමී වුණේ.
පුරෝගාමී වුණේ ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසල් ආරම්භ කරන්න කියන එක මතක තියාගන්න. එවැනි පාසල් කීපයක් මෙසේය. අපි ලියමු බලන්න දූලා පුතාලා. කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, විශාකා විද්‍යාලය, හොඳයි. ඔන්න බලන්න. කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, කොළඹ මියුසියස් විද්‍යාලය, කොළඹ විශාකා විද්‍යාලය. ඒ වගේම අපි දන්නවා ගාල්ල මහින්ද විද්‍යාලය. දිවයිනේ කීර්තිමත් පාසල් ගාල්ල මහින්ද විද්‍යාලය. කුරුණෑගල මලියදේව විද්‍යාලය, මහා මායා විද්‍යාලය මහනුවර, ධර්මරාජ විද්‍යාලය මහනුවර, බලන්න කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, කොළඹ මියුසියස් විද්‍යාලය, කොළඹ විශාකා විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මහනුවර මහා මායා බාලිකා විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය. අපි ටිකක් දුර බැහැර පාසල් ටිකකුත් බලමුද පුතේ? දුර බැහැර පාසල් ටිකක්. අමතරව තව වැඩිපුර එකක් දෙකක් ලියමු බලන්න. මාතලේ විජය විද්‍යාලය, ගම්පල ජිනරාජ විද්‍යාලය. ඔන්න මම වැඩිපුර ලියනවා. ගම්පල ජිනරාජ විද්‍යාලය, නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලය. හොඳයි. අපි බලමු නැවතත් මේ පාසල් කීපය. මීට අමතරව තවත් පාසල් තිබෙනවා. බෞද්ධ පරම විඥානාර්ථ සමාගම මුල් වෙලා ඒ වගේම ඕල්කට් තුමන්ගේ බෞද්ධ පාසල් ආරම්භීමේ
අරමුදල හරහා එහෙම නැත්නම් ඕල්කට් තුමාගේ මෙහෙයවීම හරහා ආරම්භ කරපු පාසල් කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, කොළඹ මියුසියස් විද්‍යාලය, කොළඹ විශාකා විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මහනුවර මහාමායා විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, මාතලේ විජය විද්‍යාලය, ගම්පල ජිනරාජ විද්‍යාලය, නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලය. හොඳයි. තවත් පාසල් රැසක් මීට එකතු කරගන්න පුළුවන්. නමුත් ඔය ප්‍රමාණවත්. ආයෙසරයක් බලන්න ඕනද දූල පුතාලට හොඳින් බලා ගන්න බෝඩ් එක. ආනන්ද, නාලන්ද, විශාකා, මියුසියස්, මහින්ද, මලියදේව, මහාමායා, ධර්මරාජ, විජය විද්‍යාලය, ජිනරාජ විද්‍යාලය, අනුරුද්ධ විද්‍යාලය. හොඳයි. ඊළඟ පිටුවට යමු. එසේම ධර්මපාලතුමන් විසින් හා ධර්මපාල භාරය මගින් ධර්මපාලතුමාට පදනමක් තිබ්බනේ. ධර්මපාලතුමාගේ භාරයක්, භාරකාරීත්ව මණ්ඩලයක්. ඒ මගින් ආරම්භ කරපු පාසල්. දැන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කොළඹ ආනන්ද විද්‍යාලයේ කොටසක් විදිහට ධර්මපාල පදනම මැදිහත් වෙලා ආරම්භ කරපු පාසලක් ලෙසයි සලකන්නේ. එතකොට ධර්මපාල භාරය මගින් ආරම්භ කරපු පාසලක්. ඒ වගේම කොළඹ මම අර ඉහත වැඩසටහනේ කියපු ආනන්ද බාලිකා විද්‍යාලය. කොළඹ මරදානේ ආනන්ද බාලිකා විද්‍යාලය එතුමන්ගේ නිවස සහ ඉඩම තමයි ඒ වෙනුවෙන් පරිත්‍යාග කරේ. බලමු එහෙනම්. එසේම ධර්මපාලතුමන් විසින් හා ධර්මපාල භාරය මගින්ද බෞද්ධ පාසල් කීපයක් ආරම්භන ලදී. ආනන්ද බාලිකා විද්‍යාලය කොළඹ තව එකක් දූල පුතාලා දන්නවා ධර්මපාල විද්‍යාල නම් දිවයිනේ විවිධ ප්‍රදේශවල තියෙනවා. ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය. හොඳයි. ඔය විදිහට බෞද්ධ අධ්‍යාපනය ලබා දීම සඳහා බෞද්ධ පාසල් රැසක් මේ වකවානුවේ ආරම්භ වුණා. දැන් පේනව නේද බෞද්ධ ආගමික පුනර්ජීවනය සිද්ධ වෙන විදිය, බෞද්ධ ආගමික පිබිදීම සිද්ධ වෙන විදිය දැන් පේනව නේද? හරි. මේ බෞද්ධ පාසල් ආරම්භීමත්. ඒ කිව්වේ බෞද්ධ පරම විඥානාර්ථ සමාගමෙන් පාසල් ආරම්භ කිරීමත්. ඒ වගේම මිෂනාරි සංවිධාන මැදිහත් වෙලා පාසල් ආරම්භීමත් කියන මේ කාරණා දෙකම මත දැන් මිෂනාරි සංවිධාන පාසල් රැසක් ආරම්භ කරලා තියෙනවා. කොළඹ, ගාල්ල, නුවර, යාපනය වගේ නගරවල තියෙන සමහර ප්‍රමුඛ පෙළේ පාසල්. මම කිව්වේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය. දැන් ගාල්ලේ මහින්ද විද්‍යාලය බෞද්ධ පරම විඥානාර්ථ සමාගමෙන් ආරම්භ කරපු බෞද්ධ පාසල. ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය මිෂනාරි සංවිධානයක් වන වෙස්ලියන් මිෂනාරි සමාගම ආරම්භ කරපු පාසල. මේ දෙකම දකුණු පළාතේ දීප්තිමත් පාසල්. ලොකු මෙහෙවරක් කරපු පාසල්. රටට උගතුන්, බුද්ධිමතුන්, විද්වතුන්, ප්‍රඥයන් රැසක් බිහි කරපු පාසල්. එතකොට ඒ සමහර පාසල් වල නමෙන්ම පේනවා ඒ නම අනුව බෞද්ධ පාසල් නොවේ මිෂනාරි සංවිධාන ආරම්භ කරපුවා. හැබැයි දිවයිනේ ප්‍රධාන නගරවල තියෙන ප්‍රමුඛ පෙළේ පාසල්. ලොකු සේවයක් රටට වුණා. රටේ අධ්‍යාපන මට්ටම ඉහළ යන්න. ඒ නගරවල දැනුම බුද්ධිය ඉහළ යන්න. උගත් පුරවැසියන් රටට බිහි වෙන්න. රටේ සාක්ෂරතාවය ඉහළ යන්න හේතු වුණා. බලමු. සැලකිය යුතුයි. කෙසේ වුවද මෙරට අධ්‍යාපනය නගා සිටුවීමට මිෂනාරි සංවිධාන වලින් ලොකු සේවයක් වුණා නේද? මිෂනාරි සංවිධාන වලින් විශාල සේවාවක් ඉටු විය. මිෂනාරි සංවිධාන වලින් විශාල සේවාවක් ඉටු විය. ඇමරිකන් මිෂනාරි සමාගම, වෙස්ලියන් මිෂනාරි සමාගම,
තරඟකාරීව අධ්‍යාපනය පැතිර වූ යාපනය ගාල්ල වැනි ප්‍රදේශවල අධ්‍යාපන මට්ටම ඉහළ ගියේය. එසේම ඒ විතරක් නෙමෙයි බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය හරහාද මෙරට පාසල් රැසක් බිහි වී පොත්පත් සංගරා පත්තර ප්‍රචලිත වී අධ්‍යාපන මට්ටම ඉහළ ගොස් රටේ සාක්ෂරතාව වර්ධනය විය. අවසාන වශයෙන් රටට හොඳක් නේ වෙලා තියෙන්නේ. නේද? මොකද්ද වෙලා තියෙන්නේ? රටේ සාක්ෂරතාවය වර්ධනය වෙන්න බලපාලා තියෙනවා. මොකද්ද? බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය හරහා පාසල් ආරම්භ කිරීමෙන්. ඒ වගේම මිෂනාරි සංවිධාන වලින් අධ්‍යාපනය වෙනුවෙන් ලොකු සේවයක් වුණා. මේ තියෙන්නේ අධ්‍යාපනය නගා සිටුවීමට. රටේ අධ්‍යාපන මට්ටම ඉහළ ගිහින් තියෙනවා. ඉහළ ගියේය. හොඳයි නේද? රයිට්. කොහොම වුණත් පාසල් ආරම්භ කළා රටේ දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මිෂනාරි සංවිධාන වලින් හෝ වේවා බෞද්ධ පන්ව විඥානාර්ථ සමාගම හරහා හෝ වේවා පාසල් ආරම්භ කළා රටට මේ කාලේ ලොකු සේවයක් වුණා. හොඳයි. අපි යමු තවත් කාරණයකට. ඕල්කට් තුමන් ගැන කතා කරනකොට බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමියා කියන කාරණයට විතරක් සීමා වෙන්නට බෑ. ඕල්කට් තුමාගෙන් ඉටු තවත් සේවාවන් රැසක්ම තියෙනවා. අපි ඒ අතරින් කිහිපයක් තව අමතර කරුණු 3ක් 4ක් විතර දැනගෙන ඉමු. අපිට එතුමා විසින් කරපු කොම මෙහෙවර කතා කරන්න අපේ කාල පරිච්ඡේද ප්‍රමාණය මදි. අපි නිශ්චිත නියමිත කාල රාමුවක මේ පාඩම ඉවර කරන්න එපා. ඒ නිසා අවශ්‍ය අත්‍යවශ්‍ය වැදගත්ම විෂය කරුණු පමණක් සාකච්ඡා කරමු. මොකද ඕල්කට් තුමා ගැන ධර්මපාල තුමා ගැන කතා කරන්න ගියොත් වෙනම පොතක් ලියන්න පුළුවන් තරම් මෙහෙවරක් රට වෙනුවෙන් කරලා තියෙනවා. හොඳයි. හෙන්රි ස්ටිල් ඕල්කට් තුමන්ගෙන් ඉටු වෙනත් සේවාවන්. එතුමාගෙන් වෙච්ච ලොකු සේවයක් තමයි 1885 වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරවා ගැනීමට සමත් වීම. එතුමන්ට වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් කරන්න බෑ. එතුමන් නෙමෙයිනේ රට පාලනය කරන්නේ. ඒක කරන්න ඕන පාලකයෝනේ. ඒක කරන්න ඕන බ්‍රිතාන්‍ය පාලකයෝනේ. බ්‍රිතාන්‍ය රජයනේ. දැන් ඕගොල්ලෝ දන්නවද මේ පුතේ මාසයේ තියෙන හැම පොයක්ම නිවාඩු දිනයක්. පොය 12ක් තියෙනවා නම් නිවාඩු 12ක් තියෙනවා. දැන් හැම පොයටම නිවාඩු දවසක් වුණාට බ්‍රිතාන්‍ය පාලනය යටතේ පොහොය යාලට වැදගත් නෑ. එයාලගේ ආගම නෙමෙයිනේ. ඒ නිසා බ්‍රිතාන්‍ය පාලනය යටතේ පොය දින නිවාඩු දින උනේ නෑ. මිනිස්සු වැඩට යන්න ඕන. හැබැයි ඕල්කට් තුමන් මේ බුදුදහමෙහි හරය වටහලා දීලා බුදුන් වහන්සේගේ ධර්මයට කරන ලොකු ගෞරවයක් හැටියට සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තිය බුද්ධත්වයට පත්වීම පරිනිර්වාණය කියන කාරණා සිද්ධ වෙච්ච පොහොයවත් ඒ කියන්නේ අඩුම තරමින් වෙසක් පොහොයවත් බුදුදහමට කරන සැලකිල්ලක් හැටියට නිවාඩු දිනයක් බවට පත් කරන්න කියලා ඉල්ලා සිටියා. අන්න ඒකේ ප්‍රතිඵලය තමයි බ්‍රිතාන්‍ය පාලකයෝ වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීම. එනම් බ්‍රිතාන්‍යයන් ලවා වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් බවට පත් කරවා ගැනීමට කවුද සමත් වුණේ? ඕල්කට් තුමන් සමත් වුණා. ඒක අපි ලියමු. ලියන්න එපා ඕල්කට් තුමා වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් කළාය කියලා. එතුමාට කරන්න බෑ. ඒක බ්‍රිතාන්‍ය පාලකයෝ කරන්න ඕන. එතුමා ඒ සඳහා කරුණු දක්වලා ඒක කරවා ගත්තා. ලියමු එහෙනම්. ඕල්කට් තුමාගෙන් සිදු වූ සේවාවන් 1885 වෙසක් පෝය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරවා ගැනීමට සමත් විය. 1885 වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරවා ගැනීමට සමත් විය. හරිද?
අපි යමු දෙකට දෙවැනි එකට. පළවෙනි කාරණේ ආයෙ මතක් කරගන්න. වෙසක් පොහොය දිනය ඉංග්‍රීසි පාලකයන් විසින් මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරලා තිබෙන්නේ නැහැ. එදාටත් මිනිස්සු වැඩ කරන්න ඕන. හැබැයි ඕල්කට්තුමා මැදිහත් වෙලා කරුණු ඉදිරිපත් කළා වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරවා ගන්න සමත් වුණා. ඉංග්‍රීසි ආණ්ඩුව 1885 ඉඳලා වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් බවට පත් කරා. ඊළඟට බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට දායකත්වය සැපයීම. බෞද්ධ කොඩිය නිර්මාණය කරන්න කමිටුවක් තිබ්බා. ඒකේ හිකඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ වගේ ගිහි පැවිදි යතිවරු ගොඩක් හිටියා. හරිද? ඕල්කට්තුමත් ඒ කමිටුවේ හිටියා. එතකොට බෞද්ධ කොඩිය නිර්මාණය කිරීම සඳහා වූ කමිටුවේ ඕල්කට්තුමත් හිටියා. එතුමත් ඒට දායක වුණා. අපි ලියමු. බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට දායකත්වය සැපයීම. දෙවැනි කාරණේ බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට දායකත්වය සැපයීම. ඒ වගේම මම කලිනුත් සඳහන් කරා ඕල්කට්තුමා තමයි ඉරිදා උදේ දහම් පාසල් ක්‍රමය ආරම්භ කරේ. බෞද්ධ අධ්‍යාපනය හදාරන්න, බෞද්ධ වත් පිළිවෙත් හදාගන්න, ආගමික කටයුතු වල නිරත වෙන්න, දහම් දැනුම ලබා ගන්න. ඕල්කට්තුමාගෙන් සිද්ධ වෙච්ච සේවාවල් අතරේ වැදගත් එකක් හැටියට අපි ලියමු ඉරුදින දහම් පාසල් ආරම්භීම. ඕල්කට්තුමන් මැදිහත් වීමෙන් ආරම්භ කරනවා සරසවි සඳරැස පුවත්පත. දැන් ඒ කාලේ බෞද්ධ ප්‍රකාශන බෞද්ධ පත්තර පොත්පත් සංග්‍රහ එළි දැක්වුවානේ. අපි කිව්වා සිංහල ජාතිය පත්තරේ, ලක්මිනි පහන පත්තරේ, සරසවි සඳරැස පත්තරේ, සිංහල බෞද්ධයා පත්තරේ. ඕල්කට්තුමා මුල් වෙලා තමයි සරසවි සඳරැස පුවත්පත ආරම්භ කරේ. සරසවි සඳරැස පුවත්පත ආරම්භීම. හොඳයි දූල පුතාලා. ඕල්කට්තුමාගෙන් සිදු වූ කාරණා රැසක් අපි මෙහි සඳහන් කරගත්තා. ආයෙ බලමු. 1885 වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරවා ගැනීමට සමත් වීම. 2. බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට දායකත්වය ලබා දීම. 3. ඉරුදින දහම් පාසල් ආරම්භීම. 4. සරසවි සඳරැස පුවත්පත ආරම්භීම. තවත් කරුණු කාරණා කීපයක් අපි කතා කළා. යමු ඊළඟ පිටුව බලන්න. දේශානුරාගය හා ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරය. ඉතින් දේශානුරාගය හා ජාත්‍යාලය තමයි මේ හැම දෙයකින්ම වර්ධනය වෙන්නේ. මේ සිද්ධ වෙච්ච සිදුවීම් දාමේ අවසාන ප්‍රතිඵලය දේශබස රැස ගැන හැඟීමක් තියෙන. තමන්ගේ රට ජාතිය ආගම ගැන භාෂාව ගැන සංස්කෘතිය ගැන හැඟීමක් තියෙන. තමන්ගේ දේ අගය කරන පිරිසක් රට තුල බිහිවීම. එහෙම පිරිසක් හදාගන්න. ඒ සඳහා මුල් වෙච්ච අයට, ඒ වෙනුවෙන් කැප වෙච්ච අයට තමයි අපි කිව්වේ සුධාරකයන් කියලා. තමන්ගේ ජීවිත කාලය මේ වෙනුවෙන් කැප කරපු අය හිටියා. ඒ වෙනුවෙන් කැප වෙච්ච පරමාදර්ශී නායකයෝ හිටියා. තමන්ගේ සියල්ල ඒ වෙනුවෙන් වත්කම් සියල්ල, ඉඩකඩම් දීපල, ආදායම් මාර්ග, ජීවිතය ඒ වෙනුවෙන් කැප කරපු අය හිටියා. අන්න ඒ වගේ අයට අපි කියනවා සුධාරකයන් කියලා. බලමු පුතේ මාතෘකාව මොකද්ද? දේශානුරාගය හා ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරය. දේශානුරාගය හා ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරය. බලන්න. පිරිවෙන් අධ්‍යාපනය හා බෞද්ධ පාසල් ආරම්භීම නිසා දැන් පිරිවෙන් අධ්‍යාපනය මේ වන විට මොකද වෙලා තිබ්බේ? ආරම්භ වෙලා තිබ්බේ. වලානි සිද්ධාර්ථ හාමුදුරුවෝ, හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ, රත්මලානි ධම්මාලෝක හාමුදුරුවෝ පිරිවෙන් ආරම්භ කරලා තිබ්බා. පරම ධම්මචේතිය පිරිවෙන, මාලිගා කන්ද විද්‍යෝදය පිරිවෙන, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන. ඒකම ඕල්කට්තුමාගේ පැමිණීමෙන් පස්සේ බෞද්ධ පාසල් ආරම්භ කිරීමත් සිද්ධ වුණා. ඒ හරහා මොකද වුනේ? දේශීය සංස්කෘතිය අගය කරන, රට දැය සමය දෙස බස රැස අගය කරන
දේශමාමක තරුණ පරපුරක් මේ කල බිහි විය. එහෙම තරුණයෙක් තමයි ධර්මපාලතුමා කියන්නේ. එහෙම තරුණයෙක් තමයි ඩී.බී. ජයතිලක මහත්මයා කියන්නේ. පැහැදිලි නේද? දේශමාමක තමන්ගේ රට ජාතිය ආගම භාෂාව සංස්කෘතිය ගැන හැඟීමක් තියෙන තරුණයෝ පිරිසක් දැන් රට තුල බිහි වුණා. ඒගොල්ලෝ තමයි මේ අරගලේ නිරත වුණේ. තමන්ගේ රට ජාතිය ආගම භාෂාව සංස්කෘතිය රැකගන්න. තේරුණාද? ඔවුන් අපි හඳුන්වනවා කවුරු නමින්ද? සුධාරකයන්. එයාලට අපි නමක් කියනවා සුධාරකයෝ කියලා. ඔවුන් සුධාරකයන් නමින් හැඳින්වේ. එසේම පොත්පත් සඟරා පත්තර බිහි වූ නිසා ජාතික ලේඛන පරපුරක් බිහි විය. හොඳ ලේඛකයෝ ටිකක් බිහි වුණා. ජාතික මට්ටමේ මුළු රටම දන්න ලේඛකයෝ ටිකක් බිහි වුණා. කුමාරතුංග මුනිදාස, පියදාස සිරිසේන, ඩී.ආර්. ජයතිලක වගේ ලේඛකයෝ ටිකක් රටට බිහි වුණා. පුවත්පත් කතුවරු, ග්‍රන්ථ කර්තෘවරු. හොඳයි. යමු ඊළඟ පිටුවට. ඒ පිරිස අතර කැපී පෙනුණු නායකයන්. අපි ලියමු බලන්න කීප දෙනෙක්. අනගාരിക ධර්මපාලතුමා. මෙන්න මේ කාලේ බිහි වෙච්ච රටේ සුධාරකයෙක්. රට ජාතිය ආගම භාෂාව සංස්කෘතිය වෙනුවෙන් පෙරමුණ ගත්ත සුධාරකයෙක්. මේ අතර සිටි කැපී පෙනුණු නායකයන් නම් අනගාരിക ධර්මපාලතුමා. වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා. අපි එතුමා ගැන ලියනකොට එතුමාට ගෞරව නාමයකුත් තියෙනවනේ. බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා. බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා. හොඳයි. තවත් කීප දෙනෙක් ඉන්නවා. ජෝන් ද සිල්වා මහතා නාට්‍යකරුවෙක්. ඩී.බී. ජයතිලක මහතා තරුණ බෞද්ධ සංගමයේ පිහිටවපු රට ජාතිය ආගම වෙනුවෙන් කටයුතු කරපු. ඒ වගේම ලංකාවේ ජාතික ව්‍යාපාරය, දේශපාලන උද්ඝෝෂණ ව්‍යාපාරය, ලංකාවට නිදහස දිනා ගන්න අරගල කරපු නායකයෙක්. ඊළඟට කුමාරතුංග මුනිදාස මහතා භාෂාව වෙනුවෙන් අරගල කරපු නායකයෙක්. හෙළ හවුල පිහිටවල. ඒ.වී. දියස් මහතා, ආතර්.වී. දියස් මහතා බෞද්ධ නායකයෙක්, ඒ වගේම ජාතික නායකයෙක්, ඒ වගේම අමද්‍යප ව්‍යාපාරේ නායකයෙක්. එෆ්.ආර්. සේනානායක මහතා, ඩී.එස්. සේනානායක මහත්මයාගේ සහෝදරයා, වැඩිමල් සහෝදරයා, අයියා. හොඳයි. මෙන්න මේ කාලේ බිහි වෙච්ච සුධාරකයන් කීප දෙනෙක්. මේ අයගෙන් සමහරු දේශකයෝ, ලේඛකයෝ, ක්‍රියාකාරීව මැදිහත් වෙච්ච අය, විවිධ සමිති සංවිධාන පිහිටවපු අය. අන්න ඒ වගේ කට්ටිය. අනගාരിക ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා, ජෝන් ද සිල්වා මහතා, ඩී.බී. ජයතිලක මහතා, කුමාරතුංග මුනිදාස මහතා, ආතර්.වී. දියස් මහතා, එෆ්.ආර්. සේනානායක මහතා, ඩී.ආර්. ජයතිලක මහත්මයා. ඔය තියෙන්නේ නම් ගොඩක් නේද? පියදාස සිරිසේන මහත්මයා. තව ඕනනම් නම් එකතු කරගත හැකි නේද? එයාලා ගැනත් ඔය කොහේ හරි අපි පාඩම ඇතුලේ කතා වෙනවා. සමහරට මෙතන අපිට දැන් සුධාරකයන් 3 දෙනෙක් දැනගත්තාම ඇති විභාගෙට නම්. උදාහරණයක් දෙකක් තුනක් ලියන්න. උදාහරණයක් දෙකක් දක්වන්න. හැබැයි එයාලගෙන් වෙච්ච මෙහෙවර අපි වැඩිදුරටත් කතා කරනකොට සමහර තැන්වලදී තව නායකයෝ අපිට හම්බ වෙන්න පුළුවන්. දැන් මෙතන පියදාස සිරිසේන මහත්මයා ගැන නෑ. හැබැයි අපි පුවත්පත් ආරම්භ කරපු තැන කතා කරනකොට සිංහල ජාතිය පුවත්පත එතුමාගේ කියලා කලිනුත් කිව්වා. එතකොට එතෙන්දිත් ඒ නම අපිට හම්බ වුණා. ඕනනම් අපිට අමතරව තව ලියන්න පුළුවන්. නමුත් ඒ නම් කොහේ හරි සඳහන් වෙලා තිබ්බා. අපිට පාඩමේ යම් තැන්වලදී වඩා වැදගත් තැන්වලදී ඒ නම් හම්බ වෙයි. ඔබ මේ දකින්නේ අනගාരിക ධර්මපාලතුමන්. අර බෞද්ධාගමික පුනර්ජීවන ව්‍යාපාරයේදී අපිට හිටපු කැපී පෙනෙන ස්වදේශීය ගිහි නායකයා. පැවිදි නායකයොත් හිටියා නෙමෙයි, ගිහි නායකයා. හරිද?
ඕල්කට්තුමන් ස්වදේශික නෙමෙයි. ඕල්කට්තුමා ලොකු පිබිදීමක් ඇති කළා. ස්වදේශීය ගිහි නායකයන් අතරේ ධර්මපාලතුමා තමයි ප්‍රමුඛ වෙන්නේ. රට ජාතිය ආගම භාෂාව වෙනුවෙන් සංස්කෘතිය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරපු. දෙස් විදේශී පිළිගැනීමක් තිබ්බ. දෙස් විදේශී දේශන වලට දායක වෙච්ච. රට රටවල් වලට බුදුදහම අරගෙන ගිය. බොහොම ගෞරවනීය මෙහෙවරක් කරපු ශ්‍රේෂ්ඨ ජාතික ආගමික නායකයෙක් තමයි අනගාരിക ධර්මපාලතුමා කියන්නේ. නම සඳහන් වෙන නිසා නැවත ලියන්න අවශ්‍ය නැහැ. මේ ඡායාරූපවල මුල් හිමිකරුවන්ට මේවා මේ ෆොටෝ ගත්තව නෙමෙයි. මේවා අඳින ලද පින්තූර ඒ මුල් අයිතිකාරයන්ට බොහොම ගෞරවයේ ස්තුතිය අපි පිරිනමනවා. ඒ එක්කම යමු ඊළඟ මාතෘකාව. එතුමාගෙන් ඊට වූ සේවා. අපි මේ බලන්නේ ධර්මපාලතුමන් ගැන. මාතෘකාව කලින් තිබ්බනේ මේ තියෙන්නේ. මෙන්න අනගාരിക ධර්මපාලතුමා. හොඳයි. බලමු එතුමාගෙන් ඊට වූ සේවාවන්. මෙරට අතීත ශිෂ්ටාචාරයේ ශ්‍රේෂ්ඨත්වය හුවා දක්වමින් බොහොම ශ්‍රේෂ්ඨ ජනතාවක් ලංකාවේ ඉන්නේ. ඔබලා ගිහින් බලන්න අපේ අතීත ශිෂ්ටාචාරයේ තියෙන ශ්‍රේෂ්ඨ උරුමයන් දෙස. අනුරාධපුරය, පොළොන්නරුව, රුහුණේ ගිහිල්ලා බැලුවාම ඔබට තේරෙයි කොච්චර ශ්‍රේෂ්ඨ ජාතියක්ද. ඒ ශ්‍රේෂ්ඨත්වය ඇයි අද නැත්තේ? ඇයි ඔබ විදේශිකයන් ඉදිරියේ නිවටව ඉන්නේ? සිංහල ජාතියෙහි වූ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ජනතාව අවදි කරමින් දේශානුරාගී හැඟීම් ඇති කරමින් ජාත්‍යාලය ඇති කරමින් රට පුරා දේශන පැවැත්වුවා. අතීත ශිෂ්ටාචාරයේ ශ්‍රේෂ්ඨත්වය හුවා දක්වමින් ජනතාව පුබුදු කරමින් ජනතාව අවදි කරමින් පුබුදු ආලමින් රට පුරා දේශන පැවැත්වීම රට පුරා දේශන පැවැත්වීම. ඒ වගේම දෙස් විදෙසී චීනේ, ජපානේ, යුරෝපා රටවල, ඇමරිකාවේ දෙස් විදෙසී ධර්ම ප්‍රචාරය කිරීම. දෙස් විදෙසී බුදුදහම ප්‍රචාරය කිරීම. බොහොම වත් පොහොසත්කම් සහිත ස්වදේශික මහා දානපතියෙකුගේ පුතෙක් වෙච්ච ධර්මපාලතුමන් ඔහුට තිබ්බ සුඛෝපභෝගී ජීවිතය. තරුණ වයසේ හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්, බොහොම ප්‍රතාපවත් පෙනුමක් තියෙන, ආකර්ශනීය පෙනුමක් තියෙන මේ තරුණයාට බොහොම විනෝදකාමී ජීවිතයක් ගත කරන්න ඕනෑ තරම් වත්කම් තිබ්බා. හැබැයි ඒ සියල්ල ඔහු රට ජාති ආගම වෙනුවෙන් කැප කරා. ඔහුගේ යෞවන කාලය, ඔහුගේ මිල මුදල් සියල්ල ඔහු රට ජාති ආගම වෙනුවෙන් කැප කරා, පරිත්‍යාග කරා. එතුමා පුවත්පතක් හා සංගරාවක් පටන් ගත්තා. සිංහල බෞද්ධයා පුවත්පත, ඒ වගේම මහා බෝධි සංගරාව ආරම්භ කළේය. සිංහල බෞද්ධයා පුවත්පත, මහා බෝධි සංගරාව ආරම්භ කළේය. 1891 මහා බෝධි සමාගම පිහිටුවීය. මහා බෝධි සමාගම පිහිටුවේ විශේෂයෙන්ම බෞද්ධයන්ට උරුම විය යුතු බෞද්ධ පූජනීය ස්ථාන ඉන්දියාවේ වෙනත් ආගමික බැතිමතුන් විසින් අත්පත් කරගෙන ඒවා හින්දු ආගමික මධ්‍යස්ථාන බවට පත් කරගෙන හිටපු නිසා ඒවා යලි බෞද්ධයන් අතට ගන්න අරමුණ ඇතුව තමයි, ඒ අරමුණ පෙරදරි කරගෙන තමයි මහා බෝධි සමාගම පිහිටෙව්වේ. එතුමා එහිදී කිව්වේ මොකද්ද? සිංහලයනි නැගී සිටියු බුද්ධ ගයාව බේරා ගනිමු. 1891 මහා බෝධි සමාගම පිහිටුවීය. මහා බෝධි සමාගම පිහිටුවීය. ඊළඟට
බුද්ධ ගයාව අන්‍යාගමික ජන කොටස් අත්පත් කරගෙන ඉන්දියාවේ හින්දුන් විසින් අත්පත් කරගෙන තියෙනකොට එය යලි බෞද්ධයන් අතට ගන්න අරගල කිරීම. බුද්ධ ගයාව බේරා ගැනීමට අරගල කළ අතර එය යලි බෞද්ධයන්ට අත්පත් කර දීමට සමත් විය. මෙතුමා ස්වකීය ධනය යොදවලා යුරෝපයේ බෞද්ධාගමික මධ්‍යස්ථානයක් හදනවා. මොකද්ද? ලන්ඩන් බෞද්ධ විහාරය. අදටත් යුරෝපයේ බුදුදහම වැළඳගත් බුදුදහම අදහන බණ භාවනාවල නිරත වෙන යුරෝපීය භික්ෂූන් වහන්සේලා ඒ වගේම පැවිදි නොවුනත් බුදුදහමේ හරය ප්‍රගුණ කරපු යුරෝපීය තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. බෙල්ජියමේ, ජර්මනියේ, ඩෙන්මාර්කේ, එංගලන්තේ අන්න එයාලාට බුදුදහම පිළිබඳව හදාරන්න තිබ්බ තැන තමා ලන්ඩන් බෞද්ධ විහාරය. ඕල්කට් තුමා විසින් ස්වකීය ධනය යොදවලා ආරම්භ කරේ. ලියමු. ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භීම. ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භීම. ඉන්දියාවේ මූලගන්ධ කුටි විහාරය. ඉන්දියාවේ මූලගන්ධ කුටි විහාරය. ඒ වගේම සාරානාත් විහාරය. මූලගන්ධ කුටි විහාරය, සාරානාත් විහාරය ආරම්භීම යන බෞද්ධාගමික සිද්ධාස්ථාන පිහිටුවීම. ලන්ඩන් බෞද්ධ විහාරය, මූලගන්ධ කුටි විහාරය, සාරානාත් විහාරය වගේ බෞද්ධාගමික සිද්ධාස්ථාන පිහිටුවීම. හොඳයි. ඕල්කට් තුමාගෙන් සිදු වූ සේවාවන් අපි රාශියක් ලියලා තියෙනවා. ආයේ මුල ඉඳන් බලමු අපි. මෙරට අතීත ශිෂ්ටාචාරයේ ශ්‍රේෂ්ඨත්වය හුවා දක්වමින් ජනතාව පුබුදුවාලමින් රට පුරා දේශන පැවැත්වීම. ගව මස් නොකනු, මත්පැන් නොබොනු, අමද්‍යප ව්‍යාපාරයේත් බොහොම පුරෝගාමී මෙහෙවරක් කරපු කෙනෙක් තමයි ධර්මපාලතුමා. බෞද්ධ පාසල් ආරම්භ කිරීමේදීත් ඒ වගේ. දෙස් විදේශී ධර්ම ප්‍රචාරය කිරීම. සිංහල බෞද්ධයා පුවත්පත හා මහා බෝධි සංගරාව ආරම්භීම. 1891 මහා බෝධි සමාගම පිහිටුවීම. මහා බෝධි සමාගම පිහිටුවා බුද්ධ ගයාව යලි සිංහල බෞද්ධයන් අතර දිනා ගැනීමට අරගල කිරීම. බුද්ධ ගයාව බේරා ගැනීමට අරගල කළ අතර එය යලි බෞද්ධයන්ට අත්පත් කර දීමට සමත් විය. 6. ලන්ඩන් බෞද්ධ විහාරය, මූලගන්ධ කුටි විහාරය, සාරානාත් විහාරය ඒවා ඉන්දියාවේ යන බෞද්ධාගමික සිද්ධාස්ථාන පිහිටුවීම. හොඳයි. ඔන්න ඒ කරුණු ටික අපි නැවත වතාවක් කතා කළා. හොඳයි. ඊළඟට බලන්න තියෙන්නේ බෞද්ධ පූජනීය ස්ථාන රැකගැනීමේ ව්‍යාපාරය කියන මාතෘකාව. මේකත් ඒ කාලය ඇතුළත. ඒ කිව්වේ දුවේ පුතේ ඔය බ්‍රිතාන්‍ය පාලන සමයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත් විජිතවල තිබ්බ ඓතිහාසික උරුමයන්, පුරාවස්තු, පුරාවිද්‍යාත්මක ස්ථාන ඒවා එයාලට වටිනාකමක් නැහැ. එයාලා යටත් විජිත පිහිටුවීමේ මූලික අරමුණ උනේ ආර්ථික ප්‍රතිලාභ ලැබීම. වෙළඳාම, වෙළඳ ද්‍රව්‍ය රැගෙන යාම. එහි නිපදවන දේවල් දැන් ওই කාලේ කාර්මික විප්ලවය වුණානේ. ඒතකොට එහි නිපදවන දේවල් මෙහි අලෙවි කරන්න පුළුවන්. එහෙට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙහෙන් ගෙනියන්න පුළුවන්. යටත් විජිත වලින් අමුද්‍රව්‍ය ගෙනිච්චා කුරුඳු කුළු බඩු වලට අමතරව ඒගොල්ලෝ දැන් කෝපි වැව්වා, තේ වැව්වා, රබර් වැව්වා, කොකෝවා, සින්කෝනා ඒවා අරගෙන යනවා මෙහෙ. ඉතින් එයාලට ඕන උනේ ලංකාව වාණිජ ආර්ථිකයක් තියෙන රටක් කරන්න. ඒ කිව්වේ මුදල් උපයන්න පුළුවන් ධනවාදී යටත් විජිතයක්. මුදල් ලිපෙයිය හැකි යටත් විජිතයක් කරන්න. ඉතින් ඒගොල්ලෝ වරාය පහසුකම් පුළුල් කරනවා, මහා මාර්ග, දුම්රිය මාර්ග ඉදි කරනවා, නව නගර ඉදි කරනවා. ඒවත් එක්ක සමහර වෙලාවට අපේ රටේ තිබ්බ පරිසර පද්ධති හරි, අපේ රටේ තිබ්බ ඓතිහාසික උරුමයන්, පුරාවිද්‍යාත්මක වැදගත් තැන්, පූජා නගර ඒව ගැන ඒගොල්ලෝගේ වැඩි අවධානයක් නැහැ. හැබැයි දුවේ පුතේ ඔය කාලේ හරි කදිම වැඩක් වුණා. සමහර යුරෝපීයයන් ඉන්නවා උගත් මිනිස්සු, දැන උගත් කට්ටිය, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, පර්යේෂකයෝ මේ යටත් විජිතවල තියෙන සමහර දේවල් හොයන්න. ඒ කිව්වේ යටත් විජිතවල තියෙන ඓතිහාසික උරුමයන්, පරිසරය, සංස්කෘතික ලක්ෂණ, පුරාවිද්‍යාත්මක දේවල්, අතීත තොරතුරු හොයන්න ආව ලංකාවට, ඉන්දියාවට එහෙම ඔය කැනින් මහත්මයා එහෙම ඔබ අහලා ඇතිනේ නේද? එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා
ඉන්දියාවේ කැනීම් කරා, ලංකාවේ කැනීම් කරා, පුරාවිද්‍යා ස්මාරක නැරඹුවා, ඒ ගැන පොත්පත්වල ලිව්වා, සටහන් කරා, ඡායාරූප ගත්තා. සමහරු ඒවා එකතු කරගෙන අරගෙන එහෙ ගියා. එහෙ කෞතුකාගාරවල තියෙනවා සමහර අපේ රටේ තියෙන්න ඕන දේවල්. හරිද? සමහර ඒවා හංගගෙන හොරකම් කරපු අයත් ඒ අතර හිටියා. ඉතින් ඔය වගේ සිදුවීමුත් ඔය කාලේ වුණා. කොහොම නමුත් බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රතිඵලයක් හැටියට මහා මාර්ග සහ නගර ඉදිකිරීම නිසා සමහර ඓතිහාසික වැදගත්කමක් ඇති ප්‍රදේශවලට, පූජා නගරවලට, පැරණි රාජධානි භූමිවලට, ඓතිහාසික උරුමයන් තියෙන භූමිවලට හානි වුණා. හැබැයි දුවේ පුතේ, ඔය කාලේ ලංකාවට ආපු සමහර යුරෝපීය උගතුන්, රිස් ඩේවිඩ් මහත්මයා, හෙන්රි පාකර් මහත්මයා, ජෝර්ජ් ටර්නල් මහත්මයා සහ එච්.සී.පී. බෙල් මහත්මයා, එතුමා පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් හැටියටත් බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ කටයුතු කළා. අන්න ඒ කාලේ ඒගොල්ලෝ ඔය මං කියපු අය කවුද? එච්.සී.පී. බෙල් මහත්මයා, තව රිස් ඩේවිඩ් මහත්මයා, හෙන්රි පාකර් මහත්මයා, ජෝර්ජ් ටර්නල් මහත්මයා, මෙන්න මේ වගේ අය ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹුවා. ඒ තැන්වලට ගියා, නිරීක්ෂණ කරා, කැනීම් කරා, ගවේෂණ කරා, හෙව්වා, තොරතුරු කියෙව්වා, පොත්පත්වල ලිව්වා, විදේශ වාර්තාවලට පවා, විදේශ පොත්පත් සංග්‍රහවලට, පත්තරවලට පවා යවුවා. ඉතින් ඒගොල්ලෝ පවා මේ ලංකාවේ තියෙන ඓතිහාසික උරුමයන්ගේ පුරාවිද්‍යා ස්ථානවල, ඒ ස්මාරකවල, පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් පෞරාණික නගරවල දේවල් අගය කරමින් සහ ඒවායේ වටිනාකම, ඒවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම වගේ දේවල් පිළිබඳ මත පළ කරලා තිබ්බා. නමුත් බ්‍රිතාන්‍ය පාලකයන්ට එහෙම හැඟීමක් නැහැ. අරගොල්ලෝ උගත් බුද්ධිමත් විද්වතුන්. හැබැයි බ්‍රිතාන්‍ය පාලකයෝ කියන්නේ ඊට වඩා වෙනස්. ඒගොල්ලොන්ට තියෙන්නේ යටත් විජිත වලින් ආදායම් උපයලා මව් රටට යවන එක. ඒ නිසා මේ නගර සංවර්ධන කටයුතු වලදී මහා මාර්ග, දුම්රිය මාර්ග ඉදිකිරීමේදී අර අනුරාධපුරයේ පොළොන්නරුව වගේ ප්‍රදේශවල රජරට මේ පැරණි ඓතිහාසික ස්ථානවලට, පූජා නගරවලට, රාජධානි භූමිවලට, පුරාවස්තු වලට හානි වෙන බවක් අපට තේරුණා. ඒ පිළිබඳ හැඟීමෙන් කටයුතු කරපු ස්වදේශීය නායකයෝ කීප දෙනෙක් මේ කාලේ අපට දැක ගන්න පුළුවන්. ඒ අතරින් වඩාත්ම වැදගත් වෙන්නේ වලිසිංහ හරිශ්චන්ද්‍ර මහත්මයා. බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර කියලා තමයි ධර්මපාලතුමා පවා එතුමාට කතා කරේ. ධර්මපාලතුමත් බොහොම ආදරය කරපු, ගරු කරපු කෙනෙක්. එතුමා අඩු වයසින් අකාලේ මිය ගිය ආසනීප තත්වයක් හැදිලා ලොකු කාලයක් ජීවත්ව හිටියේ නෑ. නමුත් හිටපු කාලය තුල එතුමා තමන්ගේ මව්බිම වෙනුවෙන් ලොකු සේවයක් කළා. බලමු අපි මාතෘකාව පොඩ්ඩක් මේක රතු පාටින් හයිලයිට් කරගමුකෝ. බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීමේ ව්‍යාපාරය. ඇයි බෞද්ධ පූජනීය ස්ථාන රැක ගන්න ඕන? ඒවට හානි වෙන නිසා නේද? දැන් බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීම කිව්වහම තේරෙනවනේ. ඇයි රැක ගන්න ඕන? හානි වෙනවා නම්. වසර 2500ක කාලයක් තුල ගොඩනැගූ රජරට ශිෂ්ටාචාරය බිඳ වැටි. අපේ රටේ ඉතිහාසය ගත්තාම දූල පුතාලා දන්නවා 10 ශ්‍රේණියේදීත් මේ දරුවෝ ඉගෙනගෙන ඇති ලංකාව මිනිස් වාසස්ථානයක් උනේ ආදීකාලීන හෝමෝ සේපියන්ලගේ. අවුරුදු 1,25,000කටත් පෙර මෙරට හෝමෝ සාපියන් වර්ගයේ මානවයන් හිටපු බව ඔබ 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. නමුත් ලංකාව ශිෂ්ටාචාරගත වුණේ, ලේඛනගත ඉතිහාසයක් අපට ලැබෙන්නේ, රාජධානි බිහි වෙන්නේ, රජෙක් පහළ වෙන්නේ වසර 2500කට පමණ ඔබ්බෙහි. අපේ ලිඛිත ඉතිහාසය තියෙන්නේ. පණ්ඩුකාභය අනුරාධපුර තම පාලන මධ්‍යස්ථානය කරගන්න මේ වසර 2000-2500 අතර කාලේ. ඔන්න ඔය කාලය තුල තමයි අපේ රජරට රාජධානිය, එහෙම නැත්නම් රජරට ශිෂ්ටාචාරය, අපි කියපු ජලාශ්‍රිත ශිෂ්ටාචාරය, අනුරාධපුර පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන බිහි වෙච්ච ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ. මේ කියන්නේ ඒ කාලය තුලද. මෙහි සඳහන් වන්නේ වසර 2500ක කාලයක් තුල ගොඩනැගූ රජරට ශිෂ්ටාචාරය බිඳ වැටි. අනුරාධපුර පොළොන්නරුවේ තිබ්බ රජරට රාජධානි බිඳ වැටිලා. පළමු නාගරීකරණය කිව්වේ පළමුව බිහි වූ නගර බිඳ වැටි. ශිෂ්ටාචාරය බිඳ වැටි. එම ඓතිහාසික නගර වූ මොනවද පුතේ? අනුරාධපුරය, පොළොන්නරුව, වසර 2500ක කාලයක් තුල ගොඩනැගූ රජරට ශිෂ්ටාචාරය බිඳ වැටි. එම ඓතිහාසික නගර වූ අනුරාධපුරය, පොළොන්නරුව වැනි ප්‍රදේශ ජනශූන්‍ය වීමත් සමග එම රාජධානී නටඹුන් නගර, එහෙම නැත්නම් වල් බිහි වෙලා ගියා. ඒවා නටඹුන් නගර බවට පත් වුණා.
ජන ශූන්‍ය වීමත් සමග. හරිද? මිනිස්සු නැතුව ගියා. පාළුවට ගියා. කාලිංග මාග ආක්‍රමණයෙන් තමයි රජරට ශිෂ්ටාචාරය බිඳ වැටිලා අපි කොයි පැත්තට ආවේද? තෙත් කලාපය පැත්තට ආවේ. ඊට පස්සෙම අනුරාධපුරයේ පොළොන්නරුව වගේ වියලි කලාපීය ප්‍රදේශ ලංකාවේ රජරට ප්‍රදේශ හුදකලා ප්‍රදේශ බවට පත් වුණා. මිනිස්සු නැතුව ගියා, ජනගහනය නැතුව ගියා, ජන ශූන්‍ය වුණා. තේරුණා නේද? නමුත් මෙකල යුරෝපීය විද්වතුන් පවා එහෙම නැත්නම් යුරෝපීය උගතුන් විද්වතුන් පවා මේ ඓතිහාසික උරුමයන් සොයා ගවේෂණ කැණීම් හා පර්යේෂණ සිදු කර එම පුරාවිද්‍යා වටිනාකම ඒවායේ අගය උපරිමයෙන් එහෙම නැත්නම් ඉහළින්ම අගය කරා. මේ අපේ බොහොම වටින සංස්කෘතියක්, බොහොම වටින පුරාවිද්‍යාවක්. මේ උරුමය බොහොම වටිනවා. විදහා දැක්විය. එසේම ඒවා රැක ගැනීමෙන් මතු පරපුරට ඒවා සංරක්ෂණය කිරීමෙන් ලොකු සේවයක් කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දන්නවා. ඒවා රැක ගැනීම මතු පරපුර වෙනුවෙන් ඒවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම ඒගොල්ලෝ පෙන්නලා දුන්නා. එහෙම වුණාට බ්‍රිතාන්‍ය රජය ගැන සැලකිලිමත් වුණේ නැහැ. බ්‍රිතාන්‍ය පාලකයන්ට උවමනාවක් නැහැ මේ මෙහි පුරාවස්තු රකින්න. ඒගොල්ලන්ට ඕන ආදායම් වැඩි කරගන්න. හැබැයි උගතුන් බුද්ධිමතුන්ට ලෝකේ කොහෙත් වටින දේ වටිනවා. හරිද? ඒ උගතුන් බුද්ධිමතුන්ගේ හැටිනේ. කවුද මේ ලංකාවේ වටිනා පුරාවිද්‍යාත්මක ස්ථාන තියෙනවා? ඒවා උපරිමයෙන් රැක ගන්න, ඒවා රැක බලාගෙන ඊළඟ පරපුරට ඉතුරු කරන්න, සංරක්ෂණය කරන්න කියලා කියපු විද්වතුන්. ඒ උරුමයන් රැක ගන්න කතා කරපු අය කවුද? එක්කෙනෙක් තමයි ජෝර්ජ් ටර්නල් මහත්මයා. තව එක්කෙනෙක් තමයි රිස් ඩේවිඩ් මහත්මයා. තව එක්කෙනෙක් තමයි හෙන්රි පාකර් මහත්මයා. තව එක්කෙනෙක් තමයි HCP බෙල් මහත්මයා. හරි. ඉතින් දුවේ පුතේ මේ උගතුන් බුද්ධිමතුන් කොච්චර මේ දේවල් වල වටිනාකම කිව්වත් බ්‍රිතාන්‍ය පාලකයන්ට එහෙම හැඟීමක් නැහැනේ. ඒගොල්ලොන්ගේ කාර්යභාරය යටත් විජිත වලින් ආදායම් ඉපීම කියලා මං කිව්වනේ. ඒ නිසා බෞද්ධ පූජනීය ස්ථාන, පැරණි පූජා නගර, ඒ නටඹුන්, අපේ පැරණි රාජධානි භූමි, අපේ පින්බිම කියලා කියන්නේ නේ. අනුරාධපුරේ කිව්වම අපි කියන්නේ පින්බිමක්. ශුද්ධ වූ භූමියක්. අපේ රාජධානියක්. රජවරු පය ගහපු භූමියක්. පොළොන්නරුව කිව්වහම අපිට එහෙමයි හිතෙන්නේ. ඒවැ අපි ගියහම හරි අභිමානයක් දැනෙනවා නේද? පින්බිමක් කියලා. ඉතින් මේ වටිනාකමක් ඇති ස්ථාන රැක ගැනීම සඳහා අරගල කරන්න ස්වදේශීය නායකයෝ ඉදිරිපත් වුණා. ඒ අතරින් කැපී පෙනෙන්නේ බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන්. අනගාരിക ධර්මපාලතුමන් පවා බොහෝම ආදරය කරපු, ගරු කරපු අර අනගාരിക ධර්මපාලතුමාගෙන් ගුරුහරුකම් ගත්ත. ඔහුගේ මඟ පෙන්වීම යටතේ කටයුතු කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක් තමයි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන්. එතුමන්ගේ ජීවිතය බොහොම අඩු වයසකින් අසනීප තත්වයක් නිසා රෝගාතුර වෙලා මිය ගියා. එතුමා ජීවත් වුණේ බොහොම කෙටි කාලයයි. හැබැයි මේ කෙටි කාලය ඇතුළත ලොකු සේවයක් තමන්ගේ මාතෘ භූමිය වෙනුවෙන් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ඉටු කරා. ධර්මපාලතුමා මේ මරණය ගැන පවා ලොකු කම්පනයකටපත් වුණා. ලොකු සේවයක් රටට කරන්න හිටපු ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික පුත්‍රයෙක් අපට අහිමි වුණා. අඩු වයසකින්. අපි බලමු මොනවද එතුමන් මේ ඓතිහාසික උරුමයක් තියෙන නගර විශේෂයෙන්ම අනුරාධපුර පූජා නගරය රැකගන්න කළේ කියලා. මේ අහන්නකො පුතා. බ්‍රිතාන්‍ය පාලකයෝ මං මාවත් නගර ඉදි කරලා, වෙළඳසල් ඉදි කරලා, නගර පුළුල් කරලා ලොකු සංවර්ධන ව්‍යාපෘති කරානේ. මේ රටෙන් ආදායම් වැඩි කරගන්න. අනිත් එක කොළඹ යාපනය දක්වා යන මාර්ගය නැත්තම් නුවර සිට යාපනය දක්වා යන මාර්ගය අපි ඒ නමේ මාර්ගය කියන්නේ. ඔය අනුරාධපුර නගරය හරහානේ යන්නේ. එතකොට මේ ප්‍රධාන නගර ඒ වගේම මේ ප්‍රධාන මංමාවත් ඉදි කිරීමේදී ඓතිහාසික උරුමයන් තිබ්බ, නටමුන් තිබ්බ, පූජා භූමි එහෙම නැත්තම් පුරාවස්තු තියෙන තැන් වලට හානි වෙන්න පටන් ගත්තා. ඕක ඒ විතරක් නෙමෙයි. ඒ කිව්වේ අනුරාධපුරේ
පොළොන්නරුවේ විතරක් නෙමෙයි බොහෝ තැන්වල ඔය විපත ඔය හානිය සිද්ධ වුණා. සමහර වෙලාවට මේ මං මාවත් පුළුල් කරනකොට ඔය ඊට පසු කාලයක වර්තමාන මේ කාලේ පවා සමහර වෙලාවට පුරාවස්තු වලට බොහොම හානි වෙනවා නගර සංවර්ධන කටයුතු වලදී කෘෂිකාර්මික කටයුතු වලදී නව ඉදි කිරීම වලදී මං මාවත් තැනීමේදී ලොකු හානි සිද්ධ වෙනවා. ඒ ගැන බොහොම කනස්සල්ල පළ කරලා තිබ්බ අපේ ඔය පුරාවිද්‍යාඥයන් වන ශිරාන් දර්ණියගල මහත්මයා වගේ කට්ටිය පවා. ඉතින් සමහර තැන්වල පූර්ව ඓතිහාසික යුගයට අයිති සුසාන භූමි තියෙන තැන් නොසලකා ඒවා කඩා බිඳ දමලා මාර්ග ඉදි කරලා මාර්ග පළල් කරලා කාණු ඉදි කරලා තිබ්බා. සමහර තැන්වල පුරාවස්තු වලට හානි කරලා පැරණි රාජ්‍ය සභා ගොඩනැගිලි කඩලා බිඳලා විනාශ කරලා දාලා සමහරලාට ඒවැය තිබ්බ වටිනා කියන දේවලුත් නිදන් වගේ දේවලුත් අරගෙන පාරවල් පළල් කරනවා කියලා සංවර්ධන සැලසුම් කියලා සමහර අවස්ථාවල කරපු දේවල් අපිට අහන්න ලැබිලා තියෙනවා. ඒ වගේම පුරාවස්තු සොරකම් කරන්නන් ඒ වගේම නිදන් හොරු විසිනුත් විශාල වශයෙන් මේවට වර්තමානයේ හානි කරනවා. එහෙම බලනකොට බ්‍රිතාන්‍යයන් කරපු හානිය පොඩ්ඩයි වගේ අපිට හිතෙන්නේ. බ්‍රිතාන්‍යයන් එහෙම ලොකු හානියක් කරේ නෑ කියලාත් හිතෙනවා වෙලාවකට. නිදහසින් පස්සේ මෑත කාලයේ ඔය ඓතිහාසික උරුමයන්ට රටට ජාතියට ආගමට ඇතැමුන් කරපු හානි දිහා බලනකොට. ඉතින් දුවේ පුතේ මේ බලන්න. නමුත් බ්‍රිතාන්‍ය පාලන සමය තුල නගර සංවර්ධනය මංමාවත් තැනීම වැනි හේතු නිසා බ්‍රිතාන්‍යයන්ට නගර සංවර්ධනය කරන්න ඕන වුණා මංමාවත් ඉදි කරන්න ඕන වුණා තමන්ගේ ආර්ථික අභිලාෂයන් ඉටු කරගන්න. ඒ නිසා මෙන්න මේ ඓතිහාසික උරුමයන්ට හානි සිද්ධ වුණා. ඉතින් 19 වෙනි සියවසේ අගභාගය වෙන විට එම උරුමයන් රැකගන්න එම ඓතිහාසික උරුමයන් පූජා නගර රැක ගැනීමේ උනන්දුවක් රටවැසියන් තුළ ඇති වුණා. ඒ සඳහා මිනිස්සු පෙළ ගැහුණා. මිනිස්සු අරගල කරා. ඒ වෙනුවෙන් අරගල කරන්න ජනතාවට නායකත්වය දීපු පෙරමුණ ගත්ත පුරෝගාමී වෙච්ච කැප වෙච්ච නායකයෙක් තමයි මම කිව්වේ මේ ඔබ රූපේ දකින්නේ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා. අපි එතුමාගේ නම ලියමුද මෙතනින්? මේ එතුමාව අනුස්මරණය කරමින් නිකුත් කරපු මුද්දරයක්. එහි නම සඳහන් වෙනවා පුංචිවට. ඉතින් පේන්නේ නැති නිසා මම චුට්ටක් ලොකුවට නම ලියලා දෙන්නම්. අපි ලියමු. වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා. හොඳයි. ඉතින් දුවේ පුතේ බ්‍රහ්මචාරී දිවි පෙවතක් ගත කරපු. ඒ කියන්නේ අනික් බැඳීම් පෞල් ජීවිත දරු මල්ලෝ බිරිඳක් ඒවා මුකුත් එතුමාගේ ජීවිතය තුළ එතුමා බලාපොරොත්තු නැහැ. ජීවිත කාලෙම කැප කරේ රට ජාතිය ආගම රැක ගන්න. ඒකනේ අපි ඒ වගේ අයට සුධාරකයෝ කියන්නේ. ඒකනේ ධර්මපාලතුමාගේ ආදරයට ගෞරවයට පවා පාත්‍ර වෙච්ච නායකයෙක් කියලා අපි කියන්නේ. හොඳයි. අපේ ශ්‍රේෂ්ඨ ජන නායකයෝ නේද? මෙන්න බලන්න පුතේ. මේ අවස්ථාවේ ඒ සඳහා පුරෝගාමී වූයේ. ඒ සඳහා කිව්වේ ඓතිහාසික උරුමයන් පූජා නගර රැක ගැනීම කියන කාරණේ මේ හයිලයිට් කරලා තියෙන්නේ ඔබට පේන්න. ඓතිහාසික උරුමයන් හා පූජා නගර රැක ගැනීමේ උනන්දුවක් ඇති වුණා. මේ රට වැසියන් තුල ඒ සඳහා ලොකු හැඟීමක් ඇති වුණා. ඒගොල්ලෝ උනන්දු වුණා, පෙළ ගැහුණා, අරගල කරන්න වුණා. ඒ අරගලවල ප්‍රතිඵලයක් හැටියට තමයි අනුරාධපුරයේ පූජා නගරය අදටත් අපිට ඔහොම දැක ගන්න ලැබෙන්නේ. පොළොන්නරුව පූජා නගරය අදටත් අපිට දැක ගන්න ලැබෙන්නේ. එහෙම අරගල නොකරා නම් බ්‍රිතාන්‍යයන්ට ඒව ගැන හැඟීමක් නැහැ. ඒගොල්ලෝ පාරවල් හදයි, නගර ඉදි කරයි, බස් නැවතුම් පොළවල් ඉදි කරයි, වෙළඳසල් කඩ සාප්පු ඉදි කරයි. එතකොට මොකද වෙන්නේ? ඔය ගොඩක් උරුමයන් විනාශ වෙයි. අරගල කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට ඒව රැක ගන්න වුණා. අන්තිමට බ්‍රිතාන්‍යයන්ට සිද්ධ වුණා වෙනම ඊට පිටතින් නගර ඉදි කරන්න. දැන් අනුරාධපුරේ ගියාම ඔයගොල්ලෝ අහලා තිනවා අනුරාධපුරේ නව නගරය වෙනම තියෙනවා, පූජා නගරය වෙනම තියෙනවා. දැන් අපි තුන් පුද්ගලික වාහනයක යන්නේ නැතුව පොදු ප්‍රවාහන සේවයක යනකොට බස් එකක කෝච්චිය යනකොට අහනවා නිව් ටවුන්ද? නිව් ටවුන් බහින්න, නිව් ටවුන් ටිකට් ගන්න. ඔයගොල්ලෝ අනුරාධපුරේ නිව් ටවුන්ද? ඔයගොල්ලන්ට කොහෙද උම්රිය ස්ථානයටද? අනුරාධපුරයට ටිකට් එකක් දෙන්න කිව්වම අහනවා නිව් ටවුන්ද? නව නගරයටද කියලා. ඒකෙන් පේනවා නගර දෙකක් තියෙන බව. හරිද? එතකොට වෙනම නව නගරයක් හදන්න ඕනේ. ගොඩාක් ඓතිහාසික උරුමයක් තියෙන තැන්වල තව නගරයක් තියෙනවා. බස් නැවතුම්පල කඩසාප්පු තියෙන මේ පැත්තේ. හොඳද? ඉතින් එහෙම නව නගරයක් හදන්න උනේ ඇයි? අර නගරයට හානි වෙන නිසා. ඒක රැක ගන්න ඕන නිසා තමයි නව නගරයක් හැදුවේ. ඉතින් එහෙම පෙළඹුණේ බ්‍රිතාන්‍ය පාලකයන් මෙතුමන් අරගල කරපු නිසා. මෙතුමන් වටා විශාල ජන ගඟක් මේ අරගල වලට පෙළ ගැසුණා. ඉල්ලීම් කරා, උද්ඝෝෂණ කරා.
ඒ හරහා ඒව රැක ගන්න පුළුවන් වුණා. බලන්න මේ අවස්ථාවේ ඒ සඳහා පුරෝගාමී වූයේත් පුරෝගාමී වුණේ ඒ වගේම අනුරාධපුර පූජා නගරය රැක ගැනීම උදෙසාත් මහත් කැපකිරීම් කරමින් අරගල කළේත් කවුද? බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමාය. හරිද? හොඳයි. 1870 වෙනකොට රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අරමුදලක් පිහිටවලා ඒ අරමුදලෙන් රුවන්වැලි සෑය යලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ කරා. මම ඔබට පෙන්වන්නම් රුවන්වැලි සෑය පෙර තිබ්බ තත්වය සහ දැන් තියෙන තත්වය. මේ බලන්න දුවේ පුතේ. ඔබ මේ පහත රූපයේ දකින්නේ 1870ට පෙර ප්‍රතිසංස්කරණ වලට පෙර රුවන්වැලි සෑයේ පැරණි ඡායාරූපයක්. මේ ඔබ දකින්නේ දැන් වර්තමාන රුවන්වැලි සෑයේ ඡායාරූපයක්. රුවන්වැලි සෑය අපේ දාගැබ් අතර මුදුන් මල්කඩ ලෙස අපි සලකනවා. රුවන්වැලි සෑය, ජේතවනාරාමයේ, අභයගිරිය, මිරිසවැටිය ඔය කියන දාගැබ් අතරේ මුදුන් මල්කඩ රුවන්වැලි සෑය මහත් වූ ගෞරවයට වන්දනාමානයට ලක් වෙන්නේ. දුටුගැමුණු රජතුමාගේ ගුණ සමුදාය කොතෙක්ද කියලා රුවන්වැලි සෑයෙන් හිතා ගන්න පුළුවන්. දුටුගැමුණු රජතුමා වගේ මහා ශ්‍රේෂ්ඨ නරෝත්තමයෙක්, ශ්‍රේෂ්ඨ රජෙක්ගේ කොයිතරම් ආධ්‍යාත්මික දියුණුවක් පිළිබිඹු වෙනවද කියන එක රුවන්වැලි සෑයෙන්ම හොඳ උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. මේසා සුවිසල් නිර්මාණයක් කරන්න එතුමන් කැප වෙච්ච විදිය. ඉතින් දුවේ පුතේ රුවන්වැලි සෑය අපේ දාගැබ් අතර පළවෙනි විශාල දාගැබ. ඒ වර්තමානයේ ඔබ දකින්නේ මේ විදිහට. හැබැයි අනුරාධපුර නටමුන් බවට පත් වෙලා ඒවා ජනශූන්‍ය වෙලා වනගත වෙලා තිද්දි රුවන්වැලි සෑය තිබ්බ විදිහ තමයි මේ පල්ලෙහා දකින්නේ. 1870 රුවන්වැලි සෑය යලි ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරා. පුතාලා මතක තියාගන්න දාගැබ් කියලා කියන්නේ නැත්නම් අපි කියනවා වෙහෙර, ස්තූපය, සෑය නේ රුවන්වැලි සෑය. නැත්තම් දාගැබ නැත්තම් වෙහෙර කියලා කියනවා. ස්තූපය කියලත් කියනවා, සෑය කියලත් කියනවා, වෙහෙර කියලත් කියනවා, දාගැබ කියලත් කියනවා. මේ ලංකාවේ පැරණි වාස්තු විද්‍යාවෙහි, ලංකාවේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ, ඉන්දිකිරීම් තාක්ෂණයේ, අපේ අතීත ඉංජිනේරු තාක්ෂණයේ සුවිශේෂම නිර්මාණය තමයි දාගැබ. ඇතැම් බටහිර රටවල් වලට පිරමීඩ තියෙනවා වගේ තමයි අපිට දාගැබ කියන එක. අපේ ගෘහ නිර්මාණ ශිල්පයේ වාස්තු විද්‍යාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් පැරණි ගොඩනැගිලි අතර දාගැබ් වලට ලොකු ගෞරවයක් හිමි වෙනවා. අග්‍රගණ්‍ය ස්ථානයක් හිමි වෙනවා. හොඳයි. බලමු 1870 රුවන්වැලි සෑය රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. හොඳයි. ඔය ඔක්කොම බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීම සඳහා වූ පෙරමුණ ගැනීමේ ප්‍රතිඵල. ඒ උනන්දු ඇති උනේ මේ සිදුවීම් එක්ක. බෞද්ධ පූජනීය ස්ථාන ගැන ඇස් ඇරෙන්න ගත්තේ. අපේ ස්වදේශිකයන්ගේ ඒ සඳහා හැඟීමක් ඇති උනේ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාලා වගේ කට්ටිය ඒ සඳහා පෙරමුණ ගත්ත නිසා. ඉතින් ඔය සමයෙහි ඉන්දියාවෙත් බෞද්ධ පූජනීය ස්ථාන එක්ක විනාශයට යමින් තිබ්බා. අතහැර දමලා තිබ්බා. මහ ඝන වනාන්තර වලින් වැහිලා තිබ්බා. ඒවා බෞද්ධයන්ට අහිමි වෙලා තිබ්බා. අන්‍ය ආගමිකයන් විසින් ඒවා අත්පත් කරගෙන ඒවායේ හින්දු ආගමික ඇදහිලි වත් පිළිවෙත් ශාන්ති කර්ම යාග හෝම පවත්වමින් තිබ්බා. බුද්ධ ගයාව බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූවා යයි බෞද්ධ සාහිත්‍යයෙහි විස්තර කරන බුද්ධ ගයාව. අන්‍ය ආගමික හින්දු භක්තිකයන් අත්පත් කරගෙන ඒ හින්දු කෝවිලක් විදිහට තමයි ඒ හින්දු ආගමික වත් පිළිවෙත් කරමින් පවත්වාගෙන ගියේ. එය යලි බෞද්ධයන් අතට ගන්න ලොකු අරගලයක් කරන්න සිද්ධ වුණා. ඒ සඳහා නඩු කියන්න සිද්ධ වුණා. ඒක නීතිමය පියවර ගන්න සිද්ධ වුණා. මිල මුදල් වියදම් කරන්න සිද්ධ වුණා. ඒ වෙනුවෙන් හඬ නගන්න අරගල කරන්න සිද්ධ වුණා. පත්තරවල දැනුවත් කරන්න සිද්ධ වුණා. කරුණු ඉදිරිපත් කරන්න වාර්තා කරන්න සිද්ධ වුණා. වාර්තා ඉදිරිපත් කරන්න. ඒ වෙනුවෙන් ඉන්දියාවේදී පුරෝගාමී වෙච්ච කෙනෙක් තමයි අනගාരിക ධර්මපාලතුමන්. තවද මේ සමයෙහි
වැනි පූජනීය ස්ථාන මොනවද? අපි ලියමු. තවද මේ සමයෙහි ඉන්දියාවේ හරිද? ඔය ප්‍රශ්නේම වෙන රටවලත් තිබ්බා. බෞද්ධ පූජනීය ස්ථාන බෞද්ධ ස්මාරක වලට රැකවරණයක් නැහැ. එක්කෝ අතහැරලා එක්කෝ විනාශ වෙලා එක්කෝ වෙන අය අත්පත් කරගෙන. තවද මේ සමයේ ඉන්දියාවේ බුද්ධ ගයාව වැනි පූජනීය ස්ථාන අන්‍ය ආගමිකයන් අත්පත් කරගෙන සිටි නිසා ඒවා යලි බෞද්ධයන් වෙත නැත්නම් බෞද්ධ ජනතාව අතට බෞද්ධ ජනතාව වෙත ලබා ගැනීමේ අරගල ආරම්භ වුණා. ආයේ බලමු තවද මේ සමයේ ඉන්දියාවේ බුද්ධ ගයාව වැනි පූජනීය ස්ථාන අන්‍යාගමිකයන් අත්පත් කරගෙන සිටි නිසා ඒවා යලි බෞද්ධ ජනතාව වෙත ලබා ගැනීමට අරගල කිරීමට කවුද ඉදිරිපත් වුණේ? අනගාരിക ධර්මපාල. අනගාരിക ධර්මපාල තුමා කියලා දාමු නැත්නම් ගෞරවයක් නැහැනේ. තුමා ඉදිරිපත් විය. එතුමා කිව්වේ මොකද්ද මෙතෙන්දී? බුද්ධ ගයාව බේරගන්න ඉන්දියාවේ මිනිස්සු වෙන්නේ නැහැ. මොකද ඉන්දියාවේ බෞද්ධ ජනතාව බොහොම සුළු ප්‍රතිශතයක් නේ ඉන්නේ. ඉන්දියාව හින්දු ජනතාව ඉන්නේ. උතුරු ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ ඉන්නේ හින්දු මිනිස්සු. තා කලාතුරකින් බෞද්ධ මිනිස්සු ඉන්නේ. ඒ නිසා ඒත් මහායාන බෞද්ධයෝ නෙවෙයි. එහෙම හිටියත් ඉන්නේ. ඒක නිසා ඉන්දියාවේ බුද්ධ ගයාව බේරගන්න ඉන්දියාවේ කවුරුත් වෙන්නේ නැහැ. බුද්ධ ගයාව බේරගන්න ඉදිරිපත් වෙන්න වෙන්නේ බෞද්ධයන්ට. බෞද්ධයෝ ඉන්නේ ලංකාවේ. ඒ නිසා එතුමන්ට කියන්න සිද්ධ වුණා ආදර්ශ පාඨයක්, සටන් පාඨයක් ගෙනාව මිනිස්සු අවදි කරන්න. සිංහලයිනි නැගී සිටියු බුද්ධ ගයාව බේරා ගනිමු. ඉන්දියාවේ මිනිස්සු වෙන්නේ නැහනේ. හින්දු භක්තිකයෝ අතේ තියෙන එක හින්දු අයගෙන් අපි අතට අරන් දෙන්න හින්දු මිනිස්සු නැගී සිටින්නේ නැහනේ. යන්න එතුමාගේ සටන් පාඨයයි. මොකද්ද? අපි මේ සටන් පාඨය වෙන පාඨකින් ලියමු. සිංහලයිනි නැගී සිටියු. බුද්ධ ගයාව බේරා ගනිමු. හොඳයි. ඔන්න එතුමාගේ සටන් පාඨය. සිංහලයිනි නැගී සිටියු බුද්ධ ගයාව බේරා ගනිමු. යන්න එතුමාගේ සටන් පාඨයයි. එසේම එතුමා මහා බෝධි සමාගම පිහිට වූයේ ඒ සඳහා. ඒකත් මතක තියාගන්න. මහා බෝධි සමාගම පිහිටුවීමේ අරමුණු ගොඩක් තිබ්බා, පරමාර්ථ ගොඩක් තිබ්බා. එක් ප්‍රධාන පරමාර්ථයක් තමයි බුද්ධ ගයාව බේරා ගැනීම සඳහා වූ අරගල ඉදිරියට ගෙනියන්න. ඒ සඳහා වූ සංවිධානයක්. හොඳයි. එහෙමනම් දුවේ පුතේ අපි මෙතෙක් සාකච්ඡා කරපු විෂය කරුණු ප්‍රමාණය මේ වැඩසටහනෙන් අවසන් කරනවා. දැන් අපි 11 ශ්‍රේණිය 3 වෙනි පාඩම ලංකාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයට අයිති මේ පාඩමේ තවත් පියවරක් සාකච්ඡා කරලා අවසానයි. බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීම දක්වා වූ ක්‍රියාකලාපයන්. බෞද්ධ පූජනීය ස්ථාන ආරක්ෂා කරගන්න මොනවද අපේ නායකයෝ කරේ? ධර්මපාලතුමා මොනවද කරේ? වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා මොනවද කරේ කියන කාරණේ දක්වා ඒ කරුණු කාරණා ටික මෙතනින් අවසන් වෙනවා. ඊළඟට මෙම පාඩමේ තවත් අලුත් මාතෘකා කීපයකට යන්න තියෙනවා. ඒවා අපි ඊළඟ වීඩියෝ වැඩසටහනින් ඉදිරිපත් කරනවා. මේ කරුණු කාරණා ටික හොඳට අධ්‍යයනය කරගන්න. මේ කරුණු කාරණා ටික එහෙනම් දුවේ පුතේ අපි මෙතනින් සමාප්ත කරනවා.